බෙන්ජියෝ ඔයත් ඔය පිටසක්වල ජීවීන් පස්සේ අනේක නවත්තලා පොඩ්ඩක් බලන්නකෝ මේ ග්වේන් කොහාටද ගියේ කියලා. ටයිටැනික් චිත්‍රපටය. මොකද මං චූටි කාලේ ඉඳන් මගේ ආසම මගේ ප්‍රියතම කරපු ෆිල්ම් එක ටයිටැනික් ඉංග්‍රීසි මූවි එක. ඒකේ ජැක් ඩෝසන්ගේ මේන් රෝල් එකට හඬ කවන්න මට චමින්ද අයියා ආරාධනා කරේ. අම්මයි තාත්තයි මම බොහොම කුඩා සංදියේදී ඒ කියන්නේ 5 වසරේ වගේ ඉඳිද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනට අයදුම් පත්‍ර දානවා. කැරක්ටර් එකක් කරද්දී මම උත්සාහ කරනවා මම එයා වගේ කියලා මොහොතකට හිතලා ජන්දි මේ අහන්නකෝ. ගුජුම්පියෝ ආට ඇත්තටම ආදරේ. ගුජුම්පියෝගේ ආදරේ ඔයා තේරුම් ගන්න නැහැ. මිනිහා වෙනස් මිනිහෙක්. මිනිහා ආදරය කරන්නේත් වෙනස් විදියට. සොඳුරු මිනිසුන් සොයාගෙන යන ඉසව්වේ අපි හැමෝටම කුඩා වැඩිහිටි මේ කිසිම ભેදයකින් තොරව අපි හැමෝම හොඳින් හඳුනන කටහඬක් එක තමයි අද මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔහු නමින් අපි හඳුන්වනවා නම් ඩිෂාන් ශාමින්ද. ඉතින් අයබෝන් මල්ලි. ඉතින් මේ විදිහට අද වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. ඉතින් වැඩසටහන පටන් ගද්දිම මම අයගෙන් අහන්න කැමතියි ඩිෂාන් ශාමින්ද කියන චරිතය ඔයා කොහොමද දකින්නේ සහ ඔයාගේ කියවීම මොකක්ද ඔයාගෙන? මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අසංක මේ ඔයාගේ channel එකත් එක්ක මගේ නිවසට ආපු එකට මාත් එක්ක කතා බහ කරන්න. මං ගැන කියවන්නේ ලෝකෙ දිහා බොහොම සුබවාදීව බලන තමන් ඉන්න ක්ෂේත්‍රයන් වල පුළුවන් තරම් ප්‍රාගුණ්‍යයක් ප්‍රගුණ කිරීමක් කරන්න ආස කරන ලෝකෙ දිහා වටපිටාව දිහා ඇසුරු කරන සමාජයේ වටපිටාව දිහා පුළුවන් තරම් සුබවාදීව බලන්න උත්සාහ කරන කෙනෙක් කියලා මං හිතනවා. හරි ඉතින් අපි හැමෝම කැමතිනේ අයියාගේ පුද්ගලික තොරතුරු ටිකක් දැනගන්න. ඉතින් මුලින්ම මම කැමතියි දැනගන්න අයියාගේ කුඩා කාලේ කොහොමද ගෙවෙන්නේ සහ ඊට පස්සේ පාසල් ජීවිතයට එනකොට කොහොමද ඒ කාලේ අත්දැකීම් සහ ඔයාගේ ඒ කාලේ ක්‍රියාකාරකම් කොයි වගේද? කුඩා කාලේ කිව්වොත් දැන් නම් කුඩා කාලේ පහු කරලා ගොඩ කාලයක් වෙනවා. ඉතින් අම්මයි තාත්තයි මායි මගේ මල්ලි ඔය කට්ටිය තමයි මගේ පවුලේ ඉන්නේ. ඉතින් මම පාසල් 3කට ගියා. බත්තරමුල්ල ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයේ තමයි මගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ කුඩා කාලයකට මම ශිෂ්‍යත්වයට සමත් වෙලා ඊළඟ පාසලට යනකම් බත්තරමුල්ල ශ්‍රී සුභූති මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. ඊට පස්සේ ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙලා මම රාජකීය විද්‍යාලයට කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. එතකොට 6 වසරේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් වෙනකම්ම මම ඉගෙනමු ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඉතින් ඒ කාලෙම තමයි ඔය හඬ කැවීම් ක්ෂේත්‍රයටත් සහ මේ ගුවන්විදුලි සංස්ථාවටත් සම්බන්ධ වෙන්නේ. ළමා කාලේ ඉතින් පාසලේදී ගොඩක් අමතර ක්‍රියාකාරකම් හඬ සම්බන්ධ දේවල්, කතික දේවල්, නිවේදන කටයුතු, මාධ්‍ය කටයුතු, ලියන කියන ඒවා, ක්‍රීඩාද අරවත් මම ඔක්කොම කරා ඉතින්. ශ්‍රේෂ්ඨ ගණනාවකටම අයියාගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඉතින් එතකොට දැන් අයියා අපි හඳුන්වුවොත් එහෙම හඬ කැවීම් ශිල්පියෙක් විදියට. ඒ විතරක් නෙවෙයි බොහෝ කාලයක් මේ ශ්‍රේෂ්ඨයේ හිටපු ඒ වගේම අත්දැකීම් මේ අපි හැමෝම දන්න චරිතයක් විදිහටනේ අපි හඳුන්වන්නේ. ඉතින් එතකොට අයියේ කොහොමද දැන් ඔයාට මේ හැකියාව තියෙනවා කියලා කොයි කාලෙද මුලින්ම හඳුනාගන්නේ? ඒ වගේම කොහොමද මේ ශේෂයට යොමු වෙන්නේ? මොකද මම හිතන්නේ යම් කිසි දැනුමක් සහ අත්දැකීම් ටිකක් අවශ්‍ය වෙනවා මේ ශේෂයට ඇතුල් වෙන්න. ඒතර කොහොමද මොකක්ද අයියාගේ මාර්ගය මේකට? ඕක හසංක දැන් ඇත්තටම මට තේරිලාට වඩා අපේ අම්මටයි තාත්තටයි තමයි තේරිලා තියෙන්නේ ඕක. ඒක නිසා අම්මයි තාත්තයි මම බොහොම කුඩා සංදියේදී ඒ කියන්නේ 5 වසරේ වගේ ඉඳිද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනට අයදුම් පත්‍ර දානවා. හැබැයි ඉතින් මමත් දැනගෙන හිටියා මට මේවා ඔය රංගපාන ඒවා මේ කතා කරන ඒවා හඬ වචනෙන් කරන හරඹ මට කරත හැකි කියලා මම දැනගෙන හිටියා. මට වඩා ඒ අය තමයි දැනගෙන ඒක තේරුම් අරගෙන ඉතින් ඒගොල්ලෝ යොමු කරා. ඒගොල්ලොත් හරි රසික ගුවන්විදුලි වැඩසටහන් වල එහෙම. මට මතකයි අපි චූටි කාලේ එහෙම දැන් අපි එකට ඉඳගෙන ඒවා ඒ ළමා නාට්‍ය අර මේවා අහනවා. ඉතින් එතකොට ඒක
ඒ එහෙම තමයි වයස අවුරුදු 10 දී 11 දී වගේ තමයි ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ වැඩට කටයුතු කරගෙන යනකොට තේරුණා මෙතන මේ ක්ෂේත්‍රයෙන් කටහඬ සම්බන්ධව නිවේදනය, නාට්‍යකරණය මේ දේවල් සම්බන්ධව මට පුරුදු පුහුණු වුණොත් හොඳට කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් ආවා. ඊට පස්සේ ළමා අංශ වලින් නික්මලා වැඩේ කරනකොටත් හඬ කැවීම පටන් ළමා හඬ කැවීම ශිල්පියෙකුට වඩා එහා ගිහිල්ලා වැඩිහිටි හඬ කැවීම කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ඉවර කරලා ඔය ප්‍රවීණ නාට්‍ය එහෙම කරද්දි මට හිතුණා මට මේක හොඳටම කරන්න උත්සාහ කරොත් ඉගෙන ගත්තොත් අත්දැකීම් ලබාගෙන පුරුදු වුණොත් හොඳට කරත හැකි කියලා ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. හරි ඉතින් අයියාගේ නිර්මාණ රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම වගේ ජනප්‍රියම තලයේ තියෙන අපි හැමෝම ආදරෙන් වැළඳගත්තු ටිකක් තමයි අයියා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් එකපාරට අයියට මතක් කරන්න කියලා කිව්වොත් මොන නිර්මාණ ටිකද මතක් වෙන්නේ? මම ඇත්තටම මම කරපු හැම නිර්මාණයකටම අවංකවම හරිම ආසයි. මම කරපු 95ක් 96ක්ම නිර්මාණ මම හරිම ආසාවෙන් කරපු නිර්මාණ. සහභාගී වුණු නිර්මාණ. ඒ අතර මම ආසම කියලා එහෙම කියලා කියන්න බැරි තරම්. මොකද මම සියලුම නාලිකාවල කියන්නේ ජාතික රූපවාහිනියෙන් පටන් ගත්තම සිරස, දෙරණ, හිරු, ITN, ස්වර්ණවාහිනී ආදී කොටගත් ලංකාවේ තියෙන සියත ඔය සියලුම නාලිකාවලට හඬ දායකත්වයෙන් දක්වලා තියෙනවා. රේඩියෝ channels උත් ඒ වගේම තමයි. ඔය ළඟදිම පටන් ගත්ත ඒවා ඇරෙන්න අනිකුත් සියලුම රේඩියෝ channels වලට මගේ හඬ දායකත්වයෙන් දක්වලා තියෙනවා. හැබැයි දැන් ඔය අහපු නිසා මං හරි ආසයි ප්‍රවීණ නාට්‍යයේ ප්‍රේම් ඒ කියන්නේ UD කියන කැරක්ටර් එකට. මොකද මං ඒ ලෙවල් කරන කාලෙම හරිම රිලැක්ස් එකේ කරපු කැරක්ටර් එකක්. ඊට අමතරව මට තව මතක් වෙන වැදගත් එකක් තියෙනවා ටයිටැනික් චිත්‍රපටය. මොකද මං චූටි කාලේ ඉඳන් මගේ ආසම මගේ ප්‍රියතම කරපු ෆිල්ම් එක ටයිටැනික් ඉංග්‍රීසි මූවි එක. ඒකේ ජැක් ඩෝසන්ගේ මේන් රෝල් එකට හඬ කවන්න මට චමින්ද අයියා ආරාධනා කරේ. ඒක මම හිතන්නේ ගෝල්ඩන් ඔපචුනිටි එකක්. ස්වර්ණමය අවස්ථාවක් කියලා මම සැලකනවා. මොකද මම ආසම කැරක්ටර් එකක්, ආසම මූවි එකක්. මම ඇවිල්ලා තාත්තටයි අම්මට කිව්වා මේ කොහොමරි දැන් නම් ආයි ඩබින් නොකරත් කමක් නැහැ. මොකද මං ආසම එකක් මං කරනවා කියලා. ඒ තරම් ඒකත් අපි අමතක වෙන්නේ නැති එකක්. අනිත් ඒවාට ඔක්කොටම මං අවංකවම හරි ආසයි මං කරපු එක. ඉතින් දැන් මෙච්චර මේ වටිනා හඬක් අපි මෙහෙම ළඟ තියාගෙන අයියා දෙබස් කරපු නිර්මාණයක කොටසක් අපි මේ විදිහට සජීවව ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහට මම දකිනවා. ඉතින් මම කැමතියි අයියාගේ මුල් කාලේ කරපු මොකක්ම හරි නිර්මාණයක දෙබස් කොටසක් මේ විදිහට අහලා බලන්නයි. මම එන ප්‍රවීණ එකේ ප්‍රේම් UDගේ දෙබසක් කියන්නම්. හැබැයි මේක තමයි හැමතැනදීම වගේ මම කියන්නේ. මොකද ගොඩක් කල් මට මතක තියෙන ලස්සන දෙබසක් හින්දා. මද ස්වීටි ඔයයි ඩැඩි කූලුයි ඩෑඩ් බාසුයි ඔය තුන්දෙනා එකතු වුණාම ඒක මගුල් සක්වලක්. එක කාලයකට කසාද බඳිනවා, අනිත් කාලෙට ඩිවෝස් වෙනවා, ආයි කසාද බඳිනවා, ආයි ඩිවෝස් වෙනවා. අනේ මන්දා. ඉතින් අයියා මේ විදිහට ළඟ තියාගෙන ඒ වගේ දෙබසක් ඇහුවට ඒකේ කිසිම වෙනසක් නැහැ. සජීවීව ඒ විදිහටම දැනෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ අයියා කරපු හැම නිර්මාණයක්ම වගේ අපි හැමෝගෙම මිනිස්සුන්ගේ මතකයේ ගැඹුරෙම තැම්පත් වෙලා තියෙන නිර්මාණ. ඉතින් මේ විදිහට මේ නිර්මාණ මිනිස්සුන්ගේ මතකයේ රඳවන්න තරම් අයියා මොනවද මේ එකතු කරන්නේ? මොනවද අයියාගේ තියෙන විශේෂ දේවල් මේ වගේ සම්බන්ධව? ගොඩාක් ස්තුතියි ඒ ගෞරවයට, ඒ ආදරයට සහ ඒ වචනවලට. මටත් හිතලා තියෙනවා ඉතින් මේ ගොඩක් වැළඳගත්ත කියලා රසිකයෝ මට කියලා තියෙනවා. ඉතින් මට ඒකට හරි සන්තෝෂයි. මටත් ඒක එහෙම විශේෂ දෙයක් කියලා එහෙම දෙයක් නෑ. මම එකම දේ මම මේ කැරක්ටර් එකක් කරද්දී මම උත්සාහ කරනවා මම එයා වගේ කියලා මොහොතකට හිතලා එයාගේ හැඟීම්, ඒ ඉන්සිඩන්ට් එක, ඒ සිතුවිලි ටික මමත් ඒ විදියට ඒ මොහොතේ එයාමයි කියලා වගේ හිතලා ඩිලිවර් කරන්න, මගේ ඩයලොග් එක ඩිලිවර් කරන්න මම හිතනවා ඒකින්ද වෙන්න ඇති කියලා. අනිත් එක මමත් ආස දෙයක් තියෙනවා මගේ වේරියේෂන්ස් මම හිතනවා ප්‍රේක්ෂක සමහරලාට ඒවත් එක්ක කටහඬත් එක්ක වේරියේෂන්ස් උත් එක්ක යම්කිසි ආසාවක් තියෙනවා ඇති කියලා මම හිතනවා. හැබැයි මම අවංකවම කියන්න ඕනේ අසංක දැන් තව ගොඩාක් ලර්න් කරන්න දේවල් තියෙනවා, ඉගෙන ගන්න දේවල් තියෙනවා. මට වෙලාවකට මම මේක නිකන් අර
කට වචනයට කියන දෙයක් නෙමෙයි ඇත්තටම හිතනවා අතදරුවෙක් වගේ කියලා සමහර වෙලාවට මේ ක්ෂේත්‍රයේ ඒ තරම් මේකේ ඉගෙන ගන්න දේවල් එමටයි සහ තව ප්‍රගුණ කරන්න ඕනේ ඒවා එමටයි ඉතින් තව ෆීල් කරන්න ඕනේ කරලා ඩිලිවර් කරන්න ඕන තැන් එමටයි තව හොඳට කරා මේක තව හොඳට කරන්න තිබ්බනේ කියලා මට හැමතිස්සෙම හිතෙනවා බලද්දි හිතනවා ඔයා හොඳට කරලා තියෙනවා හැබැයි අපරාධ මේක තව පොඩ්ඩක් මේ තැන් වල මෙහෙම කරන්න තිබුණාද කියලා මට හැමතිස්සෙම හිතෙනවා බලද්දි ඉතින් මම සතුටුයි මිනිස්සු අපේ ප්‍රේක්ෂක හිතවතුන් රසිකයෝ මගේ අහකට ආදරේ කරනවා හරි ඉතින් අයියේ දැන් මම කැමති දැනගන්න අයියා දීර්ඝකාලීනව මේ ශාස්ත්‍රයේමද ඉන්නේ නැත්නම් ඊට අමතරව අයියා මොන හරි රැකියාවක් කරනවද ඒ තොරතුරු ගැන මම කැමති දැනගන්න. ඔව් නෑ මම මේක part time يعني අමතරව කරන වෘත්තියට අමතරව කරන ෆ්‍රීලාන්ස් බේසිස් එකේ කරන නිදහස් හඬ ශිල්පියෙක් හඬ නඩුවෙක් මම ජාතික රූපවාහිනියේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරා. නමුත් මගේ වෘත්තීය කටයුතු නිසා මට හදිසියේ විදේශගත වෙච්ච නිසා මට ඒක නවත්තන්න වුණා. මම වෘත්තීය වශයෙන් මම දැනට ඉන්සි සිමෙන්ති ලංකාවේ ප්‍රමුඛම සිමෙන්ති ආයතනය. ඒ ඉන්සි සිමෙන්ති ආයතනයේ කොන්ක්‍රීට් අංශයේ වෙළඳ කළමනාකාරවරයා වශයෙන් කටයුතු කරනවා. සේල්ස් මැනේජර් විදියට මම කියන්නේ මගේ බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් තමයි කියන්නේ කමර්ෂල් වාණිජ අංශයෙන් තමයි මගේ වෘත්තිය තියෙන්නේ. මාකටිං අංශයෙන් තමයි ලැබිකරණය. ඕවා තමයි මගේ වෘත්තිය. ඉතින් කලිනුත් කිව්වා වගේ මේ වගේ හොඳට අපිට දැනෙන්න නිර්මාණයක් කරන්න මම හිතනවා ජීවිතයේ අත්දැකීම් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගන්න දේවල් ප්‍රාමාණිකව අපිට යම්කිසි දැනුමක් අවශ්‍ය වෙන යම්කිසි දෙයක් සාර්ථකව කරන්න. ඉතින් මම කැමතියි දැනගන්න අයගේ අධ්‍යාපනික වටපිටාව ගැන. ඕවසංක දැන් මට දැන් මේ හා සම්බන්ධව මට වැඩිපුරම අත්දැකීම් තමයි ලැබුණේ ගුවන්විදුලි සංස්ථාවෙන් රූපවාහිනී සංස්ථාවේ මූලික කොටගෙන අත්දැකීම තමයි ලැබුණේ ඊට අමතරව මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳව ඩිප්ලෝමාවක් කරා මට එතනදී සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ධම්මික ගංගනාථ දිසානායක මහාචාර්යතුමා ඇතුළු විශාල බොහොම විද්වත් පිරිසකගේ ගුරු ඇසුර ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඒක අනගිය අවස්ථාවක්. ඉතින් මේ අංශයට මට ලැබපු එකම අධ්‍යාපන සුදුසුකම මේක. ඊට අමතරව මගේ වෘත්තීය පැත්තෙන් මම CIM UK ක්වොලිෆිකේෂන් එක මට තියෙනවා. ඊට අමතරව මගේ මාස්ටර්ස් එක ඒ කියන්නේ පශ්චාත් උපාධිය මගේ තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PIMK බිස්නස් මැනේජ්මන්ට් ව්‍යාපාර කල්පනාකරණය සම්බන්ධව තියෙන්නේ. ඊට අමතරව දැනට මම මගේ LLB නීතිවේදී උපාධිය හදාරනවා. ඒකේ අවසන් වර්ෂ ශිෂ්‍යෙක්. ඔය ටික තමයි. ඉතින් මම තව අයියගෙන් පොඩි දෙවසක් අහන්න කැමතියි. ඉතින් අපි පොඩි ළමයි වැඩිපුර වැළඳගත් එකක් නේ බෙන්ටෙන් කියන්නේ. ඉතින් ඒකේ අයියගේ හඬදායකත්වය ලබා දෙනවා. ඉතින් ඒකේ කොටසකුත් අයියගේ හඬින් අපි අහලා බලමු. බෙන්ජියෝ. ඔයත් ඔය පිටසක්වල ජීවීන් පස්සේ අනේක නවත්තලා පොඩ්ඩක් බලන්නකෝ මේ ග්වේන් කොහාටද ගියේ කියලා. මේ මන්දා. මේ ග්වේන්ටත් එක තැනක ඉන්න බැරි හැටි. බෙන්ජියෝ. අයියෝ. ඔයා ඒ ඇස්සේ මහවුරුක දෙවන්තය වුණාද? ඉතින් දැන් වෙනකොට මේ හඬ කැවීම් ශාස්ත්‍රය නැත්නම් මේ ශිල්පය පිළිබඳව යම්කිසි දැනුමක් සාමාන්‍ය මිනිසුන් අතර තියෙනවා. යම්කිසි කතාබහක් තියෙනවා. මම හිතනවා ඒක හොඳ ගුණාත්මක හේතුවක් කියලා මේ ශාස්ත්‍රයේ ඉන්න අයට. ඉතින් අයිය කොහොමද මේක ගැන දකින්නේ? අනිවාර්යෙන් මම ඒක දිහා සුබවාදී විදිහට තමයි හසංක දකින්නේ. මොකද දැන් මිනිස්සු ඒක පෙළඹෙනවා ඒක කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි බොලිවුඩ් නළු නිලියන් ගැන බලන්නකෝ. එයාලට ආස කරන තරමට එයාලා ගැන තොරතුරු හොයනවා. කොහෙද ෂූට් කරන්නේ කියලා හොයනවා, ලොකේෂන්ස් කොහෙද තියෙන්නේ කියලා හොයනවා. ඉතින් තොරතුරු හොයන්නේ රසිකයෝ, ජනතාව හොයන්නේ තම ආස කරන දේවල්. ආස නැති දේවල් වල තොරතුරු හොයන්නේ නැහැ නේ කවුරුත් කියලා. ඉතින් ඒක වරදක් මම දකින්නේ නැහැ. මම දකිනවා එකම දේ ගොඩාක් අය සමාජ මාධ්‍ය තුල ගොඩක් වීඩියෝස් දානවා. සමහර අය ඒකට දොසුත් කියනවා. ඉතින් පුළුවන් තරම් අර ගුණාත්මක භාවයෙන් යුතුව දෙයක් කරනවා නම් හොඳයි. නමුත් කවුරු හරි කෙනෙක් සමාජ මාධ්‍ය තුල එක්ස්පෙරිමන්ට් එකක් කරනවා නම් රිසර්ච් එකක් කරනවා නම් ඒක කිසිම වරදක් කියන්න අපිට බෑ. මම පෞද්ගලිකව ඕවරෝල් ගත්තම අඩුපාඩු තැන් කීපයක මම දැක්කා. නමුත් ඕවරෝල් ගත්තම
මම හරි පොසිටිව්ලි සුබවාදීව තමයි ඒ දිහා දකින්නේ. දැන් සාමාන්‍යයෙන් අය අපි මොකක් හරි චිත්‍රපටයක එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක වගේ නළුවෙක් හෝ නිලියෙක් රඟපානකොට තියෙනවට වඩා යම් කිසි වැඩිපුර දෙයක් හඬ නළුවෙකුට කරන්න තියෙනවා කියලා හිතනවා. මම හිතනවා ඒ වගේම සීමිත අමුද්‍රව්‍ය ටිකක් තමයි හම්බෙන්නේ හඬ නළුවෙකුට. උදාහරණයක් විදිහට අපි කතා කරොත් කලින් ඒ රූපරාමු ටික දකිනවා සහ ඒ සිදුවීම ගැන යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ ටික විතරයි අපිට ගොඩක් දුරට හම්බෙන ප්‍රධාන අමුද්‍රව්‍ය. ඉතින් කොහොමද මේ චරිතයක් ඒ තුල ජීවත් වෙන්නේ? මොනවද අපිට එකතු කරන්න පුළුවන්? සහ මොකක්ද මේකේ තියෙන අභියෝගාත්මක පැත්ත? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් හසන්ත. මේ ඒ ලැබෙන සීමිත මැටීරියල්ස් ප්‍රමාණයෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ කැරක්ටර් එක අපේ චරිතය ලස්සනට හදාගන්න. ඒ මොමන්ට් එක ඇති. දැන් මේ වීඩියෝ එකේ අපි හිතමු දැන් ටයිටැනික් එකේ ජැක් ඩෝසන්ගේ චරිතේ ඒ නැව ගිලින මොහොතේ එයාගේ ප්‍රධාන ફોකස් එක තියෙන්නේ මේ චරිතේ මේ මොහොතේ එහෙම නැව ගිලෙද්දි එයා ආදරය කරන රෝස් දිහාවටම තමයි. ඒ අතරෙදි තමන්ගේ ජීවිතේ බේරගැනීමේ අවශ්‍යතාවය සාමාන්‍ය මිනිසෙක් විදිහට එයාට තියෙනවා. එතකොට මේ මොමන්ට් එක එයාගේ හිතුවිලි ධාරාව, සිතුවිලි පරම්පරාව කොයිතරම් දුරකට හඳුර ගන්නවද කියන එක මත වොයිස් එක ඩිලිවර් කරන එක ඒකට කොච්චර කිදා බහිනවද කියන එක මත වොයිස් එක කොයි විදිහටද ඩිලිවර් වෙන්නේ කියන එක තීරණය වෙනවා. ඉතින් සීමිත මැටීරියල්ස් ප්‍රමාණයක් උනාට මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. අපි ඒක ඒ වැඩේට බහිනවා නම් ඒ කියන්නේ ටෙම්පෝ එක මම විශ්වාස කරනවා හැම චරිතයක වගේම හැම ඉන්සිඩන්ට් එකකම හැම සීන් එකකම ඒකට අයිති ටෙම්පෝ එකක් තියෙනවා, රිද්මයක් තියෙනවා. ඒ රිද්මය හඳුනා ගැනීම. දැන් අපි දෙන්න මේ කතා කරන එකේදී අපේ ටෝන් වල විතරක් නෙමෙයි රිද්මයක් තියෙන්නේ. අපි දැන් සමහර වෙලාවට සංගීතය තුලනේ අපි රිද්මය හඳුනගන්නේ නැහැ. මම විශ්වාස කරන විදිහට අපි දෙන්නගේ මේ කතා බහ තුල රිද්මයක් තියෙනවා. පොඩි රිද්මයක්. දැන් අපි දෙන්න මෙතන වලියක් ගියොත් මෙතන වෙන රිද්මයක් තියෙනවා. මේ ඉන්සිඩන්ට් එකේ රිද්මයක් තියෙනවා. ඉතින් මේ රිද්මය හරියට තේරුම් කරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් අපි වීඩියෝ එකේ මුලදීම ටයිටැනික් ගැන අය කතා කරා. ඉතින් අද දවසත් ඒ සම්බන්ධවම සුවිශේෂී දිනයක් අයට. ඉතින් ඒ ගැනත් අපි කතා කරොත් නෑ මම මේ දැක්කා ඊයේ තමයි මටත් ආරංචි වුණේ මගේ හිතවතෙක් තමයි කිව්වේ. අද රැට ටයිටැනික් සිංහලෙන් හඬකවපු මූවි එක ටෙලිකාස්ට් වෙනවා. ඒකේ ජැක් ඩෝසන්ට තමයි මම කටහඬ දුන්නේ. රෝස් ගේ කැරක්ටර් එකට අනිත් මේන් රෝල් එකට හඬ කියවන්න දුන්නේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය හිමාලි සයුරංගේ අක්කා. ඉතින් චමින්ද අයියයි ජීවන අයියයි තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ හඬකවීම අධ්‍යක්ෂණය කරේ සිරසේ. මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ඉතින් මගේ ආසම එකක්. ඉතින් ඒ ගැන අපි කතා කරනකොට මම හිතනවා මේ දෙබස් කාණ්ඩයක් අපි ඇහුවේ නැත්තම් ලොකු අඩුවක් ඇත්තටම මේක. මමත් පුද්ගලිකව අයියාගේ නිර්මාණවල ගොඩක් කැමතිම නිර්මාණයක් විදිහට තමයි ටයිටැනික් එක දකින්නේ. ඉතින් මම කැමති ඒකෙත් දෙබස් කොටසක් අයියාගේ හඬින් මේ විදිහට අහලා බලන්න. අහන්න රෝස්. ඔයාව හම්බෙච්ච එක තමයි මගේ ජීවිතේ මට වෙච්ච හොඳම දේ. මේ වෙනකොට අයියේ දැන් අපේ රූපවාහිනී නාලිකාවල විදේශ නාට්‍ය සහ මේ විදේශ නිර්මාණ යම්කිසි වාරණයකට ලක් කරලා තියෙනවා. නැත්තම් ඒ විදේශ නාට්‍ය පෙන්වීම යම්කිසි සීමාවක් දක්වලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපේ මේ ශාස්ත්‍රයේ ඉන්නවා පූර්ණකාලීනවම මේ හඬකැවීම් ශිල්පයට දායක වෙන අපේ ශිල්පිනියන්. ඉතින් මේ අයට කොහොමද මේක බලපාන්නේ? මොකක්ද අයියාගේ ඒ කියවි? හසංකේක හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ අපි මැද තැනක ඉන්නේ. ඒ කියන්නේ දැන් ගොඩාක් හඬකැවීම් වැඩසටහන් වැඩි වුණොත් එහෙම අපේ රටේ නිර්මාණය කියන්නේ රටේ නළු නිලියන් ශ්‍රී ලාංකේය නළු නිලියන් පාවිච්චි කරලා කරන ටෙලි නාට්‍ය ගොඩක් අඩු වුණොත් අපි හිතමු. එතකොට කැමරා කරන ශිල්පීන්ට අපි හිතමු ශබ්ද පරිපාලන ශිල්පීන්ට වගේ විශාල ප්‍රමාණයකගේ වෘත්තීය අවස්ථා ගොඩක් නැති වෙලා යනවා. නළු නිලියන්ට මේක ඉන්ඩස්ට්‍රි එකක් නේ, මේක කර්මාන්තයක් නේ. එතකොට ඒක පෙරෙන්න පුළුවන්. ඒ වගේම ඒක ගොඩ දාන්න ඕන කියලා මේ 100%ක්ම හඬ ශිල්පය මේ හඬ කැවීම් නාට්‍ය නැවැත්තුවොත් එහෙම ඒක හරියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම හඬ ශිල්පීන්ට මොකද වෙන්නේ? මොකද මේකත් විශාල කර්මාන්තයක්, මිනිස්සු ඇදබැඳ සිතින් ඇදබැඳ තබාගත්ත කර්මාන්තයක්. අනිත් එක විදේශ මං කියන්නේ හැමදේම නෙමෙයි, විදේශ සංස්කෘතිය අපි තේරුම් ගන්න ක්‍රමයක් තමයි මේක. ඉතින් මගේ යෝජනාව තමයි මේක අපි මැද තැනක මධ්‍යම තැනක තමයි අපි ඉන්න ඕනේ. මේක එක්ස්ට්‍රීම්ස් වලට යන්නේ නැතුව, අන්තගාමී වෙන්නේ නැතුව මැද තැනක හිටියොත් අපිට ඔය හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ම හැම පාර්ශවකරුවෙක්ම
රැක ගන්න පුළුවන්. ඒ අයගේ වෘත්තීමය භාවය සහ ආර්ථිකමය භාවය ඔක්කොම රැක ගන්න පුළුවන්. ඇත්තටම මේ පහුගිය කාලය ගැන කතා කරොත් එහෙම කොරියාවේ නිෂ්පාදනය වුණු හරවත් නිර්මාණ ටිකක් අපිට ලංකාවේ තියෙන විවිධ නාලිකා ඔස්සේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්තට මේ විතරක් නෙවෙයි ඒක රැල්ලක් වගේ මිනිස්සු වැළඳගත්ත දෙයක් වුණා. ඉතින් අයියත් ඒ වගේ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි මේ නිර්මාණ ගැන පුංචි මතක් කිරීමක් කරනවා නම් සහ ඒ වගේ දෙබස් ටිකකුත් අයියගෙන් අහන්න කැමතියි. මම මේ කොරියන් නාට්‍ය ගොඩකට හඬ දුන්නා. ඒ අතර Boys of Flowers කොරියන් ඩ්‍රාමා එක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම තාහුවාන් කුමරුගේ කැරක්ටර් එක මේන් රෝල් එක කරා සූර්ය දියණි නාට්‍ය. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් එක්කම My Girl තටුව හිමි සමනලි චෑන්ගේ කැරක්ටර් එක ඒකත් මේන් රෝල් එක ඒකත් හරිම සුන්දර නාට්‍යයක්. මායි චේතනා කැටගොඩයි තමයි ගොඩක් ඒව කරේ. මායාවරුන්ගේ ලෝකේ නම් චයිනීස් ඩ්‍රාමා එකක්. ජපාන් චයිනීස් ඒ වගේ ගොඩක් ඩ්‍රාමාස් කරා. ඊළඟට තව කොරියන් ඩ්‍රාමා එකක් කරා සොන්හා කියන කැරක්ටර් එක ඉසිවර වෙදදුරු නාට්‍ය. ඒක මේ අපේ අතුල රන්සිල්ලාල් මහත්මයාගේ මූලිකත්වයෙන් යුතුව වෙච්ච ඩ්‍රාමා සීරීස් එකක්. මේක තාහුවාන් රජකුමරුගේ සූර්ය දියණි ටෙලි නාට්‍යයේ කොරියන් ටෙලි ඩ්‍රාමා එකේ මේන් රෝල් එක. චේතනයි මායි තමයි කරේ. චේතනා කැටගොඩයි මායි මේන් රෝල් එක. අපි දෙන්න එකට ගොඩක් යුවල විදියට හඬ දීලා තියෙනවා. මා දුර්වලයෙක් ඇයිසිතන්නට එපා. මා දුර්වලයෙකු නොවේ. මේ යුවන් රාජ්‍යයේ අධිපතිත්වය මා කෙසේ හෝ ලබා ගන්නවා. මා මගේ කාර්ය මැනවින් නිෂ්ඨ සිද්ධ කරනවා. කෝරියාවේ වැසියනුත් මාගේම වැසියන් ලෙසයි මා සලකන්නේ. මාගේ යහපත් බදින් අයුතු ප්‍රයෝජන ගන්නට එපා. මා දුර්වලයෙකු යයි සිතන්නට එපා. ජන්දි මේ අහන්නකෝ. උජුම්පියෝට ඇත්තටම ආදරේ. උජුම්පියෝගේ ආදරේ ඔයා තේරුම් ගන්න නැහැ. මිනිහා වෙනස් මිනිහෙක්. මිනිහා ආදරය කරන්නේත් වෙනස් විදියට. ඉතින් මේ විදිහට අයියලා නිර්මාණ වලට දායක වෙනවා. ඉතින් ඒ වගේම අපේ මේ තියෙන ශේෂයන් ගැන කතා කරනකොට ටෙලි නාට්‍ය කලාවට, ඒ වගේම චිත්‍රපට කලාවට ඒ ඇගීම් විදිහට සම්මාන වලවල් මම පවත්වනවා. පුද්ගලිකව දැකලා තියෙනවා. නමුත් මම කිසිම සම්මාන වලක පුද්ගලිකව දැකලා නැහැ. ඒ කියන්නේ හඬ නළුවා සහ නිලිය වෙනුවෙන් විශේෂිත සම්මානයක් පුද කරනවා මම දැකලා නැහැ. ඒක ඇත්තටම ඇගීමක් විදිහට ලැබෙන්න ඕන දෙයක් විදිහට මම දකිනවා. ඉතින් මේක ගැන මොකක්ද අයියගේ ආකල්පය? ඒක බොහොම වැදගත් දෙයක් හසංක. මම දැක්කා මමත් දන්න තරමින් මගේ දැනුම පරිදි නම් හඬ නළුවෙකුට හෝ හඬ නිලියකට සම්මාන දෙන අවස්ථාවක් දකින්නට ලැබෙන්නේ නැහැ මෑත කාලේ. හැබැයි මම දැක්කා හඬ කැවීම අධ්‍යක්ෂණය සඳහා සම්මාන පිළිගැන්වෙනවා. ඒකත් වටිනවා. මේ සඳහා ඒක කිරීමත් ඉතාම වටිනවා. මම ඒකත් අගය කරනවා. නමුත් අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා හඬ කැවීම ශිල්පීන්ට ගැයීමක් සම්මානයක් එක තියෙනොත් ඒව වැදගත්. දැන් අපි හොඳම නළුවා හොඳම නිලිය සහාය නළුවා සහාය නිලිය කියලා දෙන්නේ ඒ කලාකාරයේ දක්ෂතාවයේ ඇගීමක් විදිහටනේ. ඉතින් මම විශ්වාස කරනවා හඬ ශිල්පියක් එලෙසම ඇගිය යුතුයි. රේඩියෝ කලාව එලෙසින්ම ඇගිය යුතුයි. අයියලා මේ ශාස්ත්‍රය තුල අවුරුදු ගාණක් අයියලාගේ දායකත්වයේ සපයලා තියෙනවා. ඉතින් එතකොට මම හිතනවා මේ ශාස්ත්‍රය ගැන පුළුල් දැනුමක් අත්දැකීම් සම්භාරයක් අයියත් එක්ක තියෙනවා. ඉතින් මම කැමතියි දැනගන්න මේ ශාස්ත්‍රය තුල තියෙන මොනවද ගැටලු මොනවද වෙනස් විය යුතු අයියා දකින්න දේවල්. ඔව් කිව යුතු දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ වැදගත්ම දේ හැදෙන්න ඕනම ගැප් තියෙන ලොකුම ගැප් එක තමයි ගෙවීම් සම්බන්ධව. ඒක නිසි වෙලාවට ගෙවෙන එක. ඔබ දන්නවා ඒ ටෙලි කාලය ඇතුළත විශාල ඇඩ්වර්ටයිස්මන්ට්ස් ප්‍රමාණයක් ඒ කියන්නේ අනුග්‍රාහක බෞතුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රමාණයක් කරන මේකෙන් හොඳ ආදායමක් ඒ ආයතන වලට තියෙනවා. ඉතින් ඒවා පිරෙන්නේ හඬ ශිල්පීන්ගේ හඬවල් වලින්. එතකොට ඒ අයට ඒ නිසි ගෙවීමක් වෙන්නටත් ඕනේ වෙලාවට ගෙවෙන්නත් ඕනේ. මම දන්නවා හැමෝම උත්සාහ කරනවා ඒක කරන්න. නමුත් යම් තැන්වල තියෙන ගැටලු නිසා සමහර වෙලාවට ආයතනයේ තියෙන ප්‍රොසෙස් එකේ තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව තියෙන ගැටලුවක්. මේ මොනවා වුණත් අවසන් ප්‍රතිඵලයේ විදියට හඬ ශිල්පීන්ට සමහර තැන්වල හැමතැනම නෙමෙයි මම කියන්නේ. සමහර තැන්වල ගෙවීමේ පොඩි පමාවක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඔබ අහපු ප්‍රශ්නෙට නිසි ගෙවීමක්, හොඳ ගෙවීමක්, ගැළපෙන ගෙවීමක් නිසි වෙලාවට හරි වෙලාවට දෙනවා නම් හරි වැදගත් කියලා.
අයියා වගේම තව මේ සමාජය තුළ ලොකු පිරිසක් ඉන්නවා මේ ශේෂ්ත්‍රයට දායක වෙන්න ඔවුන්ගේ හඬ ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ අය ශේෂ්ත්‍රයට ඇවිල්ලා හරවත් නිර්මාණයක් කරන්න එන්න පුළුවන් හොඳම පාර මොකක්ද සහ ඔවුන් දැනගත යුතු දේවල් නැත්නම් ඔවුන්ට අත්දැකීම් බහුල පුද්ගලයෙක් විදිහට අයියට දෙන්න පුළුවන් අවවාද මොනවද? අසංක මං හිතන්නේ එන පාර කියන දෙයටත් වඩා වැදගත් වෙන්නේ ඇවිල්ලා අපි මොකද්ද කරන්නේ කියන කාරණාව. අපි මොන අප්‍රෝච් එකේද යන්නේ කියන. මුලින්ම අපි සුහදශීලී වෙන්න ඕනේ. අපි හොඳ මනුෂ්‍යයෝ විදියට අපි ගුරු ගෞරව තියාගෙන දැන් සමහර වෙලාවට දැන් මට මතකයි අපි මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මහින්ද අල්ගම මහත්මයා, හසිතා ගුණරත්න මහත්මිය රූපවාහිනියේ ගත්තොත් එහෙම මම මුලින්ම හැදෑරුවේ අතුරුදන් සිල්ලාල් මහත්මයා ගාව ඊළඟට අනුර ධර්මසේන මහත්මයා මේ අයට අපි ගුරුවරු වශයෙන් සැලකුවේ. එතකොට තව විශාල පිරිසක් මේ ලිස්ට් එකේ ඉන්නවා. මට සමා වෙන්න මං කාගේ හරි නමක් අපිට අතපසු වුණා නම් මේ අයට අපි ගුරුවරු වශයෙන් සලකලා ඒ ගුරු ගෞරවය දීලා අපි ඉගෙන ගත්තා. පුළුවන් තරම් ලර්න් කරා, එක්ස්පෙරිමන්ට් කරා, රිසර්ච් කරා, නොලෙජ් එක දැනුම ලබා ගත්තා, එක්ස්පීරියන්ස් අත්දැකීම ලබා ගත්තා. අනිත් එක මේ පිරිස ආශ්‍රයේදී පරිචය, එක්ස්පෝෂර් කියන ෆැක්ටර් එක හරියම වැදගත්. ප්‍රතිභාව විතරක් නෙමෙයි ප්‍රතිභාවට එකතු වෙන්න ඕනේ දැනුම පරිචය අත්දැකීම් මේ ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒව ටික එකතු වුණාට පස්සේ තමයි මෙතන හොඳට රැඳෙන්න පුළුවන් වෙන්නේ. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් උත්සාහය උනන්දුව මහන්සිය තියෙනවා නම් ප්‍රතිභාවත් යම් ප්‍රමාණයකට තියෙනවා නම් වඩා හොඳයි. ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. එතකොට මගේ උපදෙස කොයි පැත්තෙන් ආවත් කවුරු හරි අඳුරන මාර්ගයකින් ආවා. මං ආවා වගේ ළමා පිටිය හරහා ආවා. ගුවන්විදුලි සංස්ථාව රූපවාහිනී සංස්ථාවට ඇප්ලිකේෂන් එකක් දාලා ආවා. ඇකඩමි එකක් කරහා දැන් තියෙනවා ඇකඩමි එකක් කරහා ආවා. එහෙම නැත්නම් ඕන විදියකින් ආවත් මෙතෙන්ට ඇවිල්ලා අර හොඳට මේකට අපි කියන්නේ අපි බොක්කෙම වැඩේ කරනවා කියලා. අපේ භාෂාවෙන් කිව්වොත් අර බොක්කෙම වැඩේ කරොත් එහෙම මේකට ඒ දෙන්න ඕන සෙන්ස් එක දෙන්න ඕන එනර්ජි එක ශක්තිය දුන්නොත් මේකේ හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හොඳ අවුට්පුට් එකක් ගත්තොත් එහෙම ඕන කෙනෙකුට රැඳෙන්න පුළුවන්. බොහොම සතුට තමන් කරපු වැඩේ ගැන සැටිස්ෆයි වෙන්න පුළුවන්. මොකද හංසක මේ මම හරි වාසනාවන්තයි එක පැත්තකින් මම ඒක ඕන තැනක කියනවා. මම කරපු වැඩ ගැන මට තියෙන හරි සන්තෝෂය, තෘප්තියයි. ඒක හරි වටිනවා. ඒක හරි සුන්දරයි. ඒක. ඉතින් මම පුද්ගලිකව අයියා මෙච්චර කාලයකට කරපු නිර්මාණ වල වැඩිපුරම කැමතිම එක කවුරු හරි මගෙන් අහුවොත් මම කැමති මායවරුන්ගේ ලෝකයේ වන්තියන්ගේ චරිතය. ඉතින් මම කැමති අයගෙන් ඉල්ලීමක් කරන්න මේ චරිතයටත් අපි පොඩ්ඩක් අණ දීලා බලමුද කොහොමද ඒ අත්දැකීමක් කියලා. මේ කැරක්ටර් එක වන්තියන්ගේ කැරක්ටර් එක ගොඩාක් අය වැළඳගත්තා. තදින්ම විශේෂයෙන්ම මමයි චේතනා කැටගොඩයි තමයි ප්‍රධාන චරිත කරේ. ඒ වගේම තනකනංගිත් සහභාගී වුණා. ඉතින් චේතනයි මායි එකට හම්බෙච්ච මං හිතන්නේ ලොකුවට මෙහෙම ප්‍රධාන චරිත වශයෙන් එකට හම්බෙච්ච පළවෙනි අවස්ථාව ඒක. ඊට පස්සේ අපි ගොඩාක් එකට වැඩ කටයුතු කරා. මම කියන්නම් කොටසක්. ඉතින් ශියනුවේ දෙවඟන හැම අතින්ම ඔබට වඩා කාර්යශූරයි. හැම අතින්ම ඔබට වඩා දක්ෂයි. තින්යාව ඔබ මෝඩ ගැහණු දරුවෙකු පමණයි. ඉතින් ඇත්තටම ඒවා සජීවීව අපිට ආයමත් දැනෙනවා. ඉතින් මම හිතනවා වීඩියෝ එක බලන අයටත් ඒක ඒ විදිහටම දැනේවි කියලා. ඉතින් මම කැමති අයියගෙන් දැනගන්න අයියගේ ඉදිරි මොනවද නිර්මාණ අපිට බලන්න පුළුවන්. මොකද මම හිතනවා මේ පිළිබඳව හොයන මේ පිළිබඳව ආසාවක් තියෙන පුද්ගලයන්ට ඒක හොඳ ආරංචියක් වේවි. අයියගේ අලුත් නිර්මාණ ගැන අපි ඒ ගැනත් කතා කරමු. මම ටික කාලයක් මගේ වැඩ කටයුතු නවත්තලා තිබුණා මගේ වෘත්තීය කටයුතු සහ මම විදේශගත වෙච්ච නිසා. නමුත් ඊට පස්සේ මම ආවට පස්සේ හොඳ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා විශේෂයෙන්ම සසර කින්නරාවි. පෝචි හියුන්ගේ කැරක්ටර් එක මම හිතන විදිහට මගේ පෝට්ෆෝලියෝ එකේ වෙනස්ම හඬක් වෙනස්ම ඩිලිවරි එකක් කරපු කැරක්ටර් විලන් කැරක්ටර් එකක් පෝචි හියුන්ගේ කැරක්ටර් එකක් සසර කින්නරාවි ජාතික රූපවාහිනියේ කරපු බොහොම අපේ ජාතික නාලිකාවේ කරපු බොහොම අද්විතීය වැඩක්. ඒක නම් ඉවරයි දැන්. හවුරන් දෙරණේ හවුරන් ඒකෙත් මගේ චරිතයක් තියෙනවා සෝහෝ. ඊට පස්සේ මේ දවස්වල අනිවාර්යයෙන්ම සිරස නාලිකාවේ මම මේ දවස්වල කරගෙන යනවා කරන්ගේ කැරක්ටර් එක. කරන්ගේ චරිතය මේ ආදරයයි ටෙලි නාට්‍යයේ. ඊට අමතරව අලුතෙන් එන තියෙනවා හිරු ටීවී ආයතනයේ කාටුන් එකක මේන් රෝල් එකක්. මට ෂුවර් මට බොහොම විශ්වාසයි බෙන් 10 වගේම හිරු ටීවී එකේ මේ අලුත් කාටුන් එකත් අපේ
පොඩිත්තෝ බොහොම තදින් ආදරෙන් බැලඳගනීවි කියලා. ඒ වගේම හිරු ටීවී එකේ S2කට හොරෙන් කියන ඩ්‍රාමා එකේ උත්සව කියන කැරක්ටර් එක මම කරනවා මේ දවස්වල. ඊට අමතරව තවත් පොඩිත්තෝ අනිවාර්යයෙන්ම තදින්ම ඇදමැද ගන්න කාටුන් එකක් මට නම කියන්න බෑ. මම හිතන්නේ කට්ටිය දැනගනීවි ඉක්මනින්ම සිරස හරහා අපේ දරුවෝන්ට ලබා දෙන එකේ ප්‍රධාන චරිතයක් මම කරනවා. ඉතින් මේ වගේ හඬ පෞරුෂයකින් හැබි පුද්ගලයෙක් නිර්මාණය කරන්න දායක වෙච්ච පිරිසක් ඇති. මම කැමතියි දැනගන්න මේ අයියව කොහොමද මේ තත්ත්වයට නිර්මාණය කරන්න කවුද මූලිකවම දායක වුනේ? මහා චරිතයක් නෙමෙයි. තව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවංකව මම හිතනවා මට ලර්න් කරන්න ඉගෙන ගන්න දැනුම සන්නද්ධ කරගන්න ගොඩාක් තියෙනවා. තව යන්න තියෙන අපි ඉගෙන ගත යුතු දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් පුදුමාකාර සහයෝගයක් දුන්නා ඇත්තටම. මේ හැම කෙනෙක්ගේම සහයෝගයක් මට හැම තැනම මේ සපෝට් එක සහාය මිසක කිසිම මේ කෙනෙහිලිකමක් කැපිල්ලක් කෙටිල්ල අවංකවම මන් දැනුවත් නම් ඇවිල්ලා නැති තරම් හැම තැනම සපෝට් එක තමයි හම්බුනේ මේ උදව්වක්මයි තමයි හම්බුනේ ඒක ලැබීමක් ඒක මම පෞද්ගලික විශ්වාස කරන විදිහට වෘත්තීය පැත්තෙන් ගත්තත් එහෙමයි හැබැයි ඉතින් ගොඩාක් ලිස්ට් එක ගොඩක් වැඩි මල්ලි මම ඒත් කියන්නේ නැතුව බැරි චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි අම්මයි තාත්තයි. ඉතින් අම්මයි තාත්තයි ඉතින් මගේ ජීවිතේ මේ කලා කටයුතු වල ඔක්කොටම ඕන් දෙදෙනා තමයි සහාය දුන්නේ. ඉතින් ඒ වගේම ආච්චිත් මතක් කරන්න ඕනේ. ආච්චි නම් දැන් අප අතර නැහැ. ඒ වගේම මගේ මල්ලි. ඉතින් එකම දේ මේ පවුල තමයි. ඉතින් මගේ තියෙන ප්‍රධානම දේ තමයි පවුල. ඉතින් පවුලේ ශක්තිය තමයි ඊට අමතරව ගුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්න මං හදවතින්ම මේ වෙලාවේ මේ සියල්ලන්වම බොහොම ආදරෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් මතක් කරනවා සහ මම ඒ අයට ඇත්තටම මගේ වචනෙන් කිව්වොත් එහෙම මම පින් දෙනවා මේ මට මෙහෙම සාර්ථකව මගේ කටයුතු කරගෙන යන්නට සපෝට් කිරීම සහයෝගය ගුරුහරුකම් ලබා දීම සම්බන්ධයෙන් හැම කෙනෙකුටම මම මගේ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ඇත්තට මේක ලොකු උදව්වක් ඉතින්. ඉතින් ඒ විදිහට අපිත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් අයියා බෙදා ගන්න එකතු වුණා. ඉතින් මම කැමති අයියාගෙන් දැනගන්න. අද වැඩසටහන කොහොමද අයියාට දැනුනේ? ඒ අත්දැකීම කොයි වගේද? ඉතින් ඒ ගැන පුංචි වචනයක් කතා කරමු. අනිවාර්යයෙන්ම මම ওই අවස්ථාව මට නොදුන්නත් බලෙන් හරි අරගෙන කියන්න හිටියේ. මොකද මට හේතුවක් තියෙනවා. හසංක දැන් ඇත්තටම හසා බ්ලොග්ස් මම බැලුවා. ඔයා මට කතා කරාට පස්සේ මම ඊට කලින් අවංකවම දැනගෙන හිටියේ නෑ. නමුත් මම ඊට පස්සේ බැලුවා. මට ලොකු පැහැදීමක් ආවා. මම අපේ දෙමාපියන්ටත් පෙන්නුවා. එයාත් කිව්වා මේ බලන්නකෝ මේ භාෂා රටාව වචන හැසිරවීම කොච්චර හොඳද කියලා. මම ඔබට ඉතාම සුබ පතනවා. මම ඒ වගේම මට බොහොම ෂුවර් මට කොන්ෆිඩන්ට් මට විශ්වාසයි. ඔයා මේ විදියට මේක දිගටම හොබි එකක් කරි මම දන්නවා මේක ඔබේ ප්‍රධාන වෘත්තිය නෙවෙයි. මේක කරගෙන ගියොත් ඔයාගේ channel එක ඔයාගේ මේ වෘත්තිය මේ ක්ෂේත්‍රයෙන් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් කියන එක මට විශ්වාසයි. මම ඔබට බොහොම සුබ පතනවා ඔබේ දක්ෂතාවයට සහ මේ ඔයාගේ මේක මෙහෙවන විදියට මම හරි ප්‍රියයි. සහ ඔයාගේ vlog එක අලුත් දේවල් හොයලා කරන එක මම ප්‍රියයි. මම සුබ පතනවා. බොහොම ස්තුතියි. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මේ වගේ පුද්ගලයෙක් එක්ක මේ වගේ වැඩසටහනක් කරන්නේ පළවෙනි වතාවට. ඉතින් අයියාගේ කමෙන්ට් එක මට ඇත්තටම වචනයක් කියන්න නැහැ. මොකද ඒක මට ජීවිතේ ලැබිච්ච හොඳම වචන කීපයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඒ වගේම අයියා මේ වීඩියෝ එකට සම්බන්ධ කරගන්න එක ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට අපි දන්න ප්‍රසිද්ධ චරිත ගැන මගේ පුද්ගලික කියවීම ටිකක් වෙනස්. හැබැයි මම අයියත් එක්ක මේ ගැන කතා කරාම මටත් වඩා ගොඩක් මේකට උනන්දු වෙලා මේක වෙන විදිහ ගැන ගොඩක් දේවල් අයියා මේකට දායක වුණා. ඒ වගේම හරිම නිහතමානීව මේකට මගෙත් එක්ක එකතු වුණා. ඉතින් ඒකට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ විදිහේ වීඩියෝ එකකට එකතු වෙච්ච එක ගැන. ඒ වගේම මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගේ තවත් හරවත් නැනවත් ගුණවත් නිර්මාණ ගොඩකට අයියට දායක වෙන්න ලැබෙන්න. ඒ වගේම ජීවිතේ මේ ඉන්න කාලෙත් ඒ වගේම ජීවිතෙන් අපි සමුගෙන ගියපු දවසකට නමක් තියලා මේ ශේෂ්ත්‍රයේ යන්න පුළුවන් චරිතයක් විදිහට දකින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයියාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට මගෙත් එක්ක එකතු වෙච්ච එකට ගොඩක් ස්තුතියි කියලා කියන ගමන් අපි මේ විදිහට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයිබෝන්යි. ආයිබෝන් බොහොම ස්තුතියි.